සුබ දවසක් සියලු දෙනාටම. අපේ Node.js පාඩම 20 වෙනි පාඩමට ඔබ සෑම කෙනෙක් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ console app develop කරන එකේ 6 වෙනි පාඩමට ඔබ සෑම කෙනෙක් සාදරයෙන් පිළිගන්නවා. මේකෙදි අපි කරන්න යන්නේ create, read, update සහ delete කියන මේ CRUD operations ටික කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි අපි මේ application එක develop කරන්න යනවා. දැන් අපි පසුගිය පාඩම් වලදී බැලුවේ එක එක දේවල් කොහොමද කරන්න කියලා ඉගෙන ගත්තා. මේකෙදි අපි ඒවා උපයෝගී කරගෙන අපි බලමු කොහොමද මේ application ටික ඉවර කරන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් web development පටන් ගන්න. මම දැන් Visual Studio Code open කරගන්නවා. Visual Studio Code එකේ open කරත්තට පස්සේ අපි පහුගිය පාඩමේදී බැලුවේ කොහොමද Yarks කියන එක භාවිතා කරලා මේ Yarks කියන එකෙන් අපි command line argument ලබා ගන්න කියලා. මේකෙදි මම commands දෙකක් ගැන මේක type කරලා තිනවා. අපි ඊතුරු commands ටිකත් බලමු කොහොමද කරන්න කියලා. මේක add command එක. add command එකේදී name එක, address එක, contact number එක සහ visit date එක මෙන්න මේ ටික අපි අනිවාර්යෙන් ඕන කියලා required field විදිහට දාලා ඒක වල type උත් දාලා තියෙනවා. ID එක දෙන්නේ නැහැ. ID එක අපි auto generate කරන්න බලාපොරොත්තු වෙනවා අපේ code app භාවිතා කරලා. අපි මේ වගේ දෙයක් කරන්නේ මේකේ විතරයි. අපි database ඉගෙන ගද්දී අපි මේවා මීට වඩා ක්‍රමානුකූලව කරන ආකාරය ඉගෙන ගන්න යනවා. එතකොට බලන්න මෙන්න මෙතන මේ handle එකේදී මේ handle එකටම argument එකක් දීලා අපිට මම එක variable එකක් pass කරලා තිනවා. ඒ වගේම මෙන්න මේකෙදි ඒ variable එක ඒ name එක පෙන්වුම් කරන්න මේ විදිහට හදලා තියෙනවා. ඒ වගේම update කියන එකේදී අනිවාර්යෙන් ID එක අපිට ඕන වෙනවා මොන ID එකද update කරන්න කියලා. අපි එහෙම තමයි මේක update එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපිට දෙන fields නම, address එක, contact number එක, visit date එක මේවා ඔක්කොම optional. ඒ කියන්නේ අපි කියමුකෝ මොන හරි දෙයක අපිට address එක විතරයි update කරන්න ඕන. එතකොට අනිත් field optional. ඔක්කොම field අපි optional විදිහට දාලා තියෙනවා. එතකොට update කරන field එක විතරක් update වෙනවා. මේකෙදි මම සාමාන්‍ය ක්‍රමයට function එක define කරලා function එක ඇතුලේ මෙන්න මේ ID එක pass කරලා තියෙනවා. එතකොට update එකේදී ID එක අපිට ලබා දෙනවා. ඉස්සෙල්ලාම හැමදෙස්සම අපි මේ මොන හරි coding එකක් කරද්දී අපි test කර කරන්න ඕන. එහෙම නැතුව ගොඩාක් ලොකුට coding එක ලියලා test කරලා error එකක් ආවොත් ඒක හදාගන්න අමාරුයි. මුලදී අපි හැම කරන්න ඕන අපිට ගොඩාක් experience ආවට පස්සේ නම් ටික ටික code block එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි තාම එච්චරම දැනුමක් නැති හින්දා අපි හැමදේම test කර තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඉස්සෙල්ලාම මේක type කරලා බලනවා. note කියලා app.js කියලා දාලා මේකේ help එක. මේක වැඩ කරනවද කියලා බලන්න. ඔව් help එක වැඩ කරනවා. add එකයි update එකයි තියෙනවා. එහෙනම් මම add එක test කරලා බලනවා. මේකෙදි ඔක්කොම field අපිට ඕන වෙනවා. name එක මම මේ විදිහට dummy parameters දෙනවා. අපිට පස්සේ හරි ඒවා දෙන්න පුළුවන්. මේක අපි ගත්තේ number type එකක් කියලා. ඒකින්ද මම quotation bubble quotation ඇතුළේ දෙන්නේ නැහැ. ඊට පස්සේ visit date එක අපි දෙනවා 20යි. බලන්න name 1 කියන එක ආවා. මම update කියන එකටත් දෙනවා. මේකෙදි නම් ID එක විතරයි අපිට දෙන්න ඕන. එහෙනම් මම ID එක විතරක් දෙනවා. වැඩ කරනවද කියලා බලන්න.
ඒකත් වැඩ කරනවා. හැබැයි ඉතින් මෙහෙම අප්ඩේට් එකක් දීලා වැඩක් නැහැ. මොකද කිසිම දෙයක් අප්ඩේට් වෙන්නේ නැහැ. මම මේ ප්‍රෝග්‍රෑම් එකේ කිසිම දෙයක් එඩිට් කරන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. අපිට මොන හරි එරර් එකක් එනවා ඔයගොල්ලෝ බලන්න. ඒ කියන්නේ සමහර ලාට අපි කොච්චර ප්‍රෝග්‍රෑම් දන්නවා වුණත් අපිට පොඩි පොඩි මිස්ටේක් වෙන්න පුළුවන්. ඉතින් අපිටත් මේකෙන්දී එරර්ස් එන්න පුළුවන්. බලමු මොන වගේ එරර්ස් අපිට එයිද කියලා. දැන් අපි මේ දෙක වැඩ කරනවා. එහෙනම් තියෙන ඉතුරු ෆන්ක්ෂන්ස් ටික හදාගන්න. ඉතින් මේකත් වැඩ කරනවා. ඒ වගේම මෙන්න මේකත් වැඩ කරනවා. මේක තමයි ෂෝට් හෑන්ඩ් මෙතඩ් එක. ඒක නිසා අපි හැමතිස්සෙම මේකෙදි භාවිතා කරන්නේ ෂෝට් හෑන්ඩ් මෙතඩ් එක භාවිතා කරන්න යන්නේ. මම මේ විදිහට දාලා නැවත වාරයක් අප්ඩේට් කියන කමාන්ඩ් එක වැඩ කරනවද කියලා බලන්න. වැඩ කරනවා. ඕන්න වෙනාගේකුත් දාලා බලන්න වැඩ කරනවා. එහෙනම් ඒක හරි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ කමාන්ඩ්ස් ටික නැවත හදා ගන්න තියෙන්නේ. අපිට අවශ්‍ය වෙනවා මම මේකෙදි කමෙන්ට්ස් දාගන්න මොකටද මේක තියෙන්නේ කියලා. මේක ඕනේ නැහැ. නමුත් මෙතන ඇඩ් කියලා තියෙනවා. මම ඇඩ් කියන එකට මේක දාලා තියෙන්නේ. ඒ වගේම මේක අප්ඩේට් කියන එකට. ඉතින් අපිට තව ඕන වෙනවා කමාන්ඩ්ස් delete එකට, read එකට, ඒ වගේම list එකට. ඔන්න ඔහොම ලියාගත්තාම අපිට ලේසි. ඉතින් මම මේ කමාන්ඩ් එකම කොපි කරනවා. කොපි කරලා මේව හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම මේව කොපි කරන් යනවා. ඊට පස්සේ මතක තියාගන්න ඕන මේ හැමදේම එඩිට් කරන්න ඕන. අපි delete එකේ ඉඳලා පටන් ගත්තේ. එහෙනම් මෙතන එන්න ඕන delete කියලා. delete. delete the guest. delete කරන්න නම් ඇත්තටම අවශ්‍ය වෙන්නේ ID එක විතරයි. අනිත් ඒවා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ තමාවත් එක්ක ඉතුරු ටික මකලා දානවා. එතකොට මෙතනදී delete guest කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. read එකත් ඒ වගේම තමයි. read the guest. මේකෙදිත් ID එක විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. එක්කෙනයි ගන්න අපි. ඒ වගේම ලිස්ට් කරද්දී ඔක්කොම අයව ලිස්ට් කරන්න යන්නේ. ලිස්ට් කරද්දී අපිට කිසිම පැරමීටරයක් ඕන වෙන්නේ නැහැ. තියෙන ඔක්කොම ටික අපි ලිස්ට් කරනවා. ওই විදිහට අපි හදාගත්තා. මෙතනදී ආගියුමන්ට් එකක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ලිස්ට් එක හරි. read එකේ ආගියුමන්ට්ස් ටික හරි. ID එක තියෙනවා. delete එකේදී තියෙනවා. update එකේදී අපි මුල ටික මෙතනින් හදායන්. මුල ඉඳලා add එකේදී name එකට අමතරව ඕන address එක පිළිවෙලටම දාන් ගියාම ලේසි. ඔය විදිහට දැම්මා. ඉතින් මම මේ ටික මෙතන කොපි කරගන්නවා. මොකද පල්ලෙහාට මේ ටික ඕන වෙන හින්දා. අප්ඩේට් එකේ තමයි මේ ඔක්කොම ටික ඕන වෙන්නේ. ID එකත් අමතරව අනිත් ඔක්කොම ෆීල්ඩ්ස් ටිකත් අවශ්‍ය වෙනවා. ওই විදිහට දාගත්තා. මම ප්‍රෝග්‍රෑම් එක ඔටෝ සේව් මෝඩ් එක දාලා තියෙන්නේ. ඔටෝමැටික්ලි සේව් වෙන්න ඕන. බලමු මේ වැඩ කරනවද කියලා. ඊට පස්සේ අපි බලමු read කියන එක දීලා.
ඒක වැඩ කරනවා. delete එකත් වැඩ කරනවා. list එකත් වැඩ කරනවා. list එකේදී අපි list කියලා විතරයි print කරලා තියෙන්නේ. මේ විදිහට තියෙන්නේ. එහෙනම් මේ ටික දැනට වැඩ කරනවා. එහෙනම් මෙතනට එනකම් program එක හරි. ඔය විදිහට අපි check කරගන්න ඔබ experience එක ලැබුවට පස්සේ මේ වගේ හැමදේම පොඩි පොඩිව check කරන්න MC step එකක් කරලා check කරන්න පුළුවන්. නමුත් දැන් අපි ඉගෙන ගද්දි මේ දේවල් ඔක්කොම check කර කර තමයි යන්නේ. මෙතනදිත් arguments ඔක්කොම ගන්න ඕන. මම guest එකේදී name එක අපිට එනවා තව address එක ඊට අමතරව contact number එක එනවා ඊට පස්සේ visit date එක එනවා. ඉතින් මේ ටිකම තමයි මෙතනත් එන්නේ. අපි එකම විදිය තමයි parameters දුන්නේ. ඒකින්ද මෙහෙම copy කරගන්න පුළුවන්. අපි දැනට මේ console log ටික තියමු. පස්සේ අපි මේවා ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි අපේ program එකේ ඊළඟ කොටසට ඇවිල්ලා තිනවා. ඒ තමයි අපි දැන් මේක database එක විදිහට භාවිතා කරන්නේ JSON JavaScript object notification කියන එකේ file system එකට තමයි read කරන්නේ. JSON file එකකට තමයි මේක read කරන්න read කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපි database එක විදිහට භාවිතා කරන්න යන්නේ. අපි මුලදීම ඉගෙන ගත්ත මේ කොහොමද අපේ ෆයිල් සිස්ටම් එකත් එක්ක වැඩ කරන්නේ කියලා. අපි පොඩ්ඩක් මේ ටෙස්ට් කියන ෆෝල්ඩර් එකට ගිහිල්ලා අපි බලමු JSON ෆයිල් එකක් කොහොමද ක්‍රියේට් කරන්නේ කොහොමද ඒකට ලියන්නේ කියලා. ඊට පස්සේ අපි ඇවිල්ලා මේකෙදි ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. ෆයිල් එකට සේව් කරන්නේ කොහොමද? ඒ වගේම ඒකේ තියෙන දේවල් ගන්නෙ කොහොමද කියලා. මේකෙදි අපි කරන්න යන්නේ අපේ තියෙන ඔක්කොම guestලා ටික object එකක් හදලා ඒ කියන්නේ යාගේ නම address එක contact number එක visit date එක මේ ඔක්කොම ටික තියෙන object එකක් අරගෙන මේක අපි array එකකට දානවා object array එක. ඒ කියන්නේ guestලා ගොඩක් තින්නවා. එතකොට මේක අපි file එකකට save කරනවා. ඊළඟ පාර අපි කරද්දී ආයෙ ඔක්කොම මුළු array එකම read කරලා ආයෙ අර file එකට read කරනවා. එතකොට overwrite වෙලා නැවත වාරයක් මේ file එකේ විදිහට හැදෙනවා. මේක එච්චරම හොඳ ක්‍රමයක් නෙමෙයි. නමුත් අපිට ඉගෙන ගැනීම සඳහා මේක වැදගත් වෙනවා. ඉතින් මම test කියන ෆෝල්ඩර් එකට ගමන් කරනවා cd කියලා දාලා test කියලා මම ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. මේ test කියන ෆෝල්ඩර් එක මම මෙතනත් ඕපන් කරනවා. මේකේ අපි modules ගැන කතා කරේ. ඒතකොට ෆයිල් සිස්ටම් එක අපි මෙතන ලෝඩ් කරලා තිනවා. OS එක තියෙනවා. මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. කමක් නැහැ තිබුණාට. දැන් අපිට ඕන මේ වගේ ටෙක්ස්ට් ෆයිල් එකක් නෙමෙයි JSON කියන ෆයිල් එකකට මේක සේව් කරගන්න. එහෙනම් ඉස්සෙල්ලාම අපි බලන්න යන්නේ සේව් කරන එකේ කොහොමද අපි කරන්නේ කියලා. මේ සඳහා මම කමෙන්ට් එකක් දාලා දැන් සේව් කරන එක ලියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම අපිට array එකක් ගන්න වෙනවා. guests කියලා අපි empty array එකක් ගමු. දැන් මොනවත් නැහැ මේකේ. ඔන්න ඔය විදිහට empty array එකක් ගත්තා. ඊට පස්සේ අපි මේකට මොකක් හරි එලිමන්ට් එකක් ඇතුළත් කරන්න ඕන. ඒකට අපි කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි push කරන්න පුළුවන්. push කියන මෙතඩ් එක. ඔන්න ඔහොම තිබ්බා. මේ විදිහටම ලියාගත්තාම ලේසි ඔයගලන්ට බලන්න එහෙම මේ මෙතඩ් එක ලිව්වා. ඊට පස්සේ මේක ඇතුලේ අපි push කරන්න යන්නේ මොකද්ද? object එකක්. ඔන්න ඔය විදිහට. curly braces දැම්මා. දැන් මම enter කරා. අපේ පහසුව සඳහා මම මේකෙදි fields දෙකක් විතරක් දාන්න බලාපොරොත්තු වෙනවා. ටෙස්ටිං කරාදී ඔක්කොම fields දාන්න ඕනේ. එකක් දෙයක් කරපුවාම ඇති. name 1 address කියන එක add 1 කියලා මම ඒක දැම්මා.
දැන් අපිට පුළුවන් මේක console log එකක් දෙන්න. මෙහෙම දෙන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් මම ඉගෙන ගන්න ඕන හින්දා මේක දෙන්නේ. කොහොමද මේක console එකේ කියලා අපිට පේන්නේ කියලා. දැන් මේකේ නම මගේ එකේ නම co_test කියන එක. බලන්න මේක මේ විදිහට පෙන්නුම් කරනවා. මේ array එකක් තියෙනවා. array එකේ එක element එකක් තියෙන object එක. name එක address එක මේ විදිහට මේක තියෙනවා. එහෙනම් දැන් අපි ඒක හදාගෙන තියෙනවා. මෙයාව අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේක ෆයිල් එකට සේව් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ සඳහා අපිට ඕන අනිවාර්යෙන් ෆයිල් සිස්ටම් එක අරගෙන write file sync. මම write file sync කියන එක කරගත්තා. අරගත්තට පස්සේ මෙතනදී අපිට ෆයිල් එකේ නමක් දෙන්න ඕන. මම දෙනවා JSON data එකකින්ද JSON කියන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක. මේ JSON කියන ෆෝමැට් එක අපි ඉදිරියේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. මේක සිම්පල් J අකුර දීලා මම දුන්නා. ඊට පස්සේ මොකද්ද මේක ලියන්නේ? අපි ලියමු මෙන්න මේ guest කියන එක. මෙන්න මේක ලියන්න බලාපොරොත්තු වෙනවා. මම ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. මම data text කියන එක මෙතනදී මකලා දානවා. මේක මට අවශ්‍ය නැහැ. දැන් මේක ඇතුලේ මේ ෆයිල් එක විතරයි තියෙන්නේ. දැන් බලමු මේක රන් කරලා මොකද වෙන්නේ කියලා. ෆයිල් එක ක්‍රියේට් වුණා. මේ තියෙන්නේ JSON ෆයිල් එක. මෙන්න මේ වරහනුත් එක්ක JSON ෆෝමැට් එක ෆයිල් එකක් කියලා පෙන්වන්න කරනවා. බලන්න මේ ෆයිල් එකේ දැන් සේව් වෙලා තියෙන ඔබ්ජෙක්ට් එක. අපිට මෙහෙම නෙමෙයි අපේ වැලියු එක තමයි අපිට සේව් කරගන්න ඕන. එහෙනම් මේක හරියන්නේ නැහැ. එහෙනම් මම මේ ෆයිල් එක මකලා දානවා. එහෙනම් මෙහෙම සේව් කරන්න ගියාම මේක සේව් වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේක සේව් කරන්න ඕන කියලා. මේක මේ තියෙන දේ JSON වලින් අපි stringify කරන්න ඕන. signify කරන්න ඕන. මේක හොඳට මතක තියාගන්න. ඒක තමයි අපි කරගන්න ඕන. එහෙනම් මම මෙතනින් ඊට උඩින් දානවා constant එක. අපි save කරන data එක data JSON එක අපි JSON කියලා object එක අරගෙන signify කරනවා මේ guestලා. ඊට පස්සේ මෙතන අපි දාන්නේ data JSON එක. දැන් ෆයිල් එක මම delete කරලා තියෙනවා. මම නැවත වාරයක් මේ command එක run කරනවා. run කරාට පස්සේ බලන්න දැන් අපිට ඔන්න ඔය විදිහට මේක හඳුනා ගන්න පුළුවන්. බලන්න මේ විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. දැන් මේ අපේ save කරන එක හරි. එහෙනම් අපි ටෙස්ටිං එකේ save කරන part එක දැන් අපි හරි අපි දන්නවා මේක signify කරලා තමයි දාන්න ඕන කියලා. එහෙනම් මම මේ මුළු section එකම comment කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ read කරන එක. දැන් අපි read කරන එක බලන්න යන්නේ. read කරන එකේදී ඉතලා මම read කියලා comment එක දෙනවා. දැන් අපිට මේ ෆයිල් එකේ තියෙන එක read කරන්න ඕන. මම constant එකකට ගන්නවා අපේ data එක.
ෆයිල් සිස්ටම් එකෙන් රීඩ් කරන්න ඕන. මේකෙදි read file sync දීලා අපි ෆයිල් එකේ නම දෙන්න ඕන. නම දුන්නේ මේ නම. ඊට පස්සේ බලමු මේක අපිට මේක හරියයිද කියලා. අපි console log එකක් දීලා බලනවා අපිට read වෙච්ච එක හරියටම මේ data type එකට එනවද කියලා. අපි read කරලා ගත්තාම අපිට අවශ්‍ය වෙන්නේ ඒක array object array එකක්. ඒ කියන්නේ guest ලගේ objects ඉන array එකක් තමයි අපිට එන්න ඕන. ඒකේ එක element එකයි දැන්ට තියෙන්නේ. අපි බලමු එහෙම වෙයිද කියලා. දැන් මේ ෆයිල් එකේ මෙන්න මේක තමයි ගන්න ඕන. බලමු මේක එයිද කියලා. මම ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. නැවතත් ඒ කමාන්ඩ් එක දෙනවා. බලන්න මොකක්ද උනේ? අපිට ඒ string එක ආවෙත් නෑ, buffer එකක් තමයි ආවේ. එහෙනම් මේ විදිහට හරියන්නේ නෑ. අපිට මේක වෙනස් කරන්න වෙනවා. හොඳට මතක තියාගන්න මෙහෙම ගත්තාම ෆයිල් එක මෙහෙම රීඩ් කරාට හරියන්නේ නෑ. මෙහෙම රීඩ් කරාම එන්නේ data buffer එකක් විතරයි. එහෙනම් මම මේක වෙනස් කරනවා data buffer කියලා. ඊට පස්සේ data කියන එක ආයි මම ගන්නවා. data buffer කියන එක to string කරලා. මේක string එකක් විදිහට ගත්තාම මේක string එක එන්න ඕන. අපි බලමු ආයි command එක run කරලා. දැන් සෑහෙන දුරකට මේක හරි. දැන් සමහරකට අපිට හිතෙනවා මේක හරිම එක කියලා. නමුත් ඒම හරිම එක නෙමෙයි. මොකද අපිට ඕන මෙන්න මේකේ මේ object array එක. උදාහරණයක් විදිහට අපිට මේක print කරන්න ඕන 0 element එක. පළවෙනි element එක. එතකොට මෙන්න මේ ටික ඇතුලේ print වෙන්න ඕන. බලමු එහෙම වෙනවද කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මේකත් නෙමෙයි මේක string එකක් විතරයි මේ තියෙන්නේ. මම ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. එහෙනම් මේක JSON data JSON එක කියලා අපි මේකට කියනවා මේ string එකට. JSON string එකක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට ඇත්තම දේ ගන්න නම් අපිට data කියන එක JSON එකේ අර විදිහටම JSON එකේ අපි signify කරා වගේම අපිට තව command එකක් තියෙනවා. මේ වැදගත්ම command එකක් තමයි star ලකුණෙන් තියෙන්නේ pass කියලා. එතකොට තමයි අපිට අවශ්‍ය දේ එන්නේ. අපි බලමු එකක් එනවද කියලා. data buffer කියනවා. අපි ෆයිල් එක රීඩ් කරා. ඒකේ එතකොට බෆර් එකක් එන්නේ. බෆර් එක true string කරා. ඊට පස්සේ තමයි අපි ඒක පාස් කරලා තමයි අපේ data එක ගන්න. බලමු මේකත් හරියයිද කියලා. දැන් වෙනස්. බලන්න මේක දැන් මේ විදිහට පෙන්නනවා. මේක මේ elements වෙනස් part එකකින් පෙන්නනවා. මෙන්න මේක string එකක් නෙමෙයි. ඒක ඔප්පු කරන්න පුළුවන්. අපිට පුළුවන් මේකේ අර විදිහටම 0 element එක අපි ගන්නවා. array එකේ 0 element. එතකොට මැද තියෙන කොටස විතරයි අපිට එන්න ඕන. බලන්න මැද තියෙන කොටස විතරක් ආවා. ඕනනම් අපිට පුළුවන් මේකේ name කියන property එක දෙන්න. බලන්න name කියන property එකේ තියෙන name 1 කියන එක ඒක අපිට එනවා. එහෙනම් දැන් අපි දන්නවා කොහොමද data read කරන්නේ write කරන්නේ කොහොමද කියලා. මම මේක datam කියලා දානවා. එහෙනම් මේකත් මම කමෙන්ට් කරනවා. අපි මේක ටෙස්ට් ෆෝල්ඩරේ දැන් අපි ටෙස්ටිං වැඩ ඉවරයි. එහෙනම් අපිට පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා මේක හදාගන්න. ස්ක්‍රීන් එක ක්ලියර් කරලා cd .. දෙනවා. එක ෆෝල්ඩරයක් එළියට ගියා. එහෙනම් මේකත් අපි ක්ලෝස් කරනවා. මේක වැඩකුත් නැහැ. අපි මෙතනට එනවා. ඔන්න අපේ ප්‍රෝග්‍රෑම් එක තියෙන තැනට එනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ ෆන්ක්ෂන්ස් දෙක ලියාගන්න. මොන ෆන්ක්ෂන්ස් දෙකද? read කරන එකයි write කරන එකයි.
ඉතින් අපි මේක ලියා ගමු. array functions තමයි අපි ලියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මම කරන ක්‍රමයටම කරන් ගියාම ඔයගලන්ටත් කරන්න පුළුවන්. ඉස්සරහම සේව් කරන එක. ඕන නමක් දෙන්න පුළුවන්. guestලා සේව් කරන්න. capital S එකක් මොනවද දෙන්න පුළුවන්. මෙහෙම ලිව්වා. arrow එක ලිව්වා. මෙහෙම ලිව්වා. ඔය විදිහට තමයි arrow function ලියන්නේ. ඊට පස්සේ මෙහෙම කරගන්න. එතකොට ලේසි. දැන් අපි සේව් කරන එක අපි දන්නවා. අපි ඕනනම් අපේ මෙන්න මේ ෆයිල් එක බලමු. අපිට guestලා වගේ කාපුවාම මෙන්න මේ දෙක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී අපි ප්‍රශ්නේ තමයි ෆයිල් එක හැමදෙස්සෙම අපිට ඒ නමම දෙන්න ඕන. අපි ඒකටත් variable එකට දාගමු. එහෙනම් අපි ලියමු. const එකට ගන්නවා. data json එක අපි එහෙම තමයි කරේ. මේක signify කරලා write කරා. මෙන්න මේ දෙක තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් මෙතනදී අපිට signify කරන්න නම් මේකට pass කරන්න ඕන guestලා. මේ guestලා කියන්නේ object array එකක්. ඒක pass කරන්න ඕන. අපි ඒක මෙතනට දානවා ওই විදිහට. එතකොට මේක signify වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් file system. දැන් file system එකම import කරලා නැහැ. fs කිව්වම එන්නේ නැහැ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙතනින් මම file system එක import කරන්න ඕන. require කරන්න ඕන. මේකට අපිට npm model එකක් ඕන වෙන්නේ නැහැ. මොකද මේක internal එකක්. දැන් මම මෙතනට එනවා. දැන් බලමු file system එක තියෙනවද කියලා. ඔව් දැන් තියෙනවා file system එක. ඒකේ අපිට ඕන write කරන්න. මොකටද අපි write කරන්නේ? data dot json කියන ෆයිල් එකට. මොකක්ද ඒකට ලියන්නේ? data json කියන එක. ඉතින් මේක අපිට හැමදෙස්සෙම මේක නම තවත් තැනක් ගන්න ඕන. හොඳ පුරුදු තමයි මේ වගේ මොකක් හරි දෙයක් කරනවා නම් අපිට ෆයිල් එක ටක් ගාලා වෙනස් කරන්න ඕන, තැන් දෙක වෙනස් කරන්න ඕන. ඒ නිසා මම උඩින්ම එතනින් දාන්න පුළුවන් සාමාන්‍ය variable අපිට globally තියෙනවා හැමෝටම තියෙනවා මෙන්න මේ වගේ දාන්න පුළුවන්. database file එක data.json දෙන්න පුළුවන්. මේක අපි variable එකට දාලා තියෙනවා. එතකොට අපිට ටෙස්ට් කරගන්න තව ෆයිල් එකක් ක්‍රියේට් කරනවා. මේ නම වෙනස් කරපුවාම තව ෆයිල් එකක් හැදෙනවා. එතකොට තැන් දෙකේම එකපාර වෙනස් කරන්න ඕනේ නැහැ. එහෙනම් මම මෙතනට ඒ variable එක දානවා. ඔය විදිහට. දැන් අපේ save command එක හරි. දැන් අපිට පුළුවන් මේකේ add guest කියන එක හදන්න. අපි බලමු add guest කියන එක කොහොමද හදන්නේ කියලා. add guest එක හදද්දී අපි ඉස්සෙල්ලාම සරලව පටන් ගන්න ටික ටික කරන් යන්න ඕන. මම මේක පල්ලෙහාට දානවා. add guest කියන එකේ දාන්න හදන්නේ. අපිට ඉස්සෙල්ලාම constant එකක් ඕන. guests කියලා. ඉතින් අපි මුලදී මේක empty array එකක් විදිහට ගන්නවා. මොනවත් නැහැ. අපේ ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා
මෙන්න මේකට පුෂ් කරන්න. අපි කලින් කරා වගේ. දැන් මේකෙද අපි කරලා තියෙනවා මේ පුෂ් කියලා තියෙන කමාන්ඩ් එකක් තියෙන්නේ. පුෂ් කරලා තියෙනවා. මෙන්න මේ විදිහ තමයි දැන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපිට මේ විදිහට නෙමෙයි අපිට මේක තව වෙනස් කරන්න වෙයි. නමුත් අපි දැනට මේක තමයි භාවිතා කරලා මේ වැඩේ වෙනවද කියලා බලමු. පුෂ් කරනවා. ওই විදිහට ඒ කමාන්ඩ් එක ලියන්න. ඊට පස්සේ ඒක ඇතුලේ අපි ඔබ්ජෙක්ට් එකක් දෙනවා. ওই විදිහට ලියා ගත්තාම මේ වරහන් කියනවා පැටලෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් name කියන එක name තමයි. මොකද අපි name කියලා දීලා තියෙන්නේ. address කියන එක addressම තමයි. ওই විදිහට දැන් මේක මේ විදිහට පුෂ් කරගත්තා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ඊළඟට කරන්න තියෙන්නේ මේක අපිට සේව් කරගන්න. එහෙනම් සේව් කරන කමාන්ඩ් එක අපි දීලා තියෙන්නේ මේක ඇතුලේදී ඒ සේව් කරන ටික කරනවා. ඊට පස්සේ මෙතනදී මේ ටික ඕනේ නෑ. data data saved කියලා අපි message එක print කරනවා. හරි. දැන් අපි බලමු මේක හරියනවද කියලා. එතකොට අපිට මෙතන අලුත් ෆයිල් එකක් ක්‍රියේට් කරලා මේ data එක එන්න ඕන. ඉතින් මගේ command list එකේ බලනවා මම කලින් දීපු command එක තියෙනවා මේ විදිහට මේ මෙන්න මේක ඇඩ් කරන්න කියලා. අපි බලමු මේක ඇඩ් කරලා එනවද කියලා. data saved කියලා ආවා. බලන්න හරි විදිහටම ඇඩ් වුණා. එහෙනම් මේක හරි. දැන් එකක් හරි හැබැයි ඇත්තටම මේක තව අපිට එඩිට් කරන්න වෙනවා. දැන් අපි දෙවෙනි data එක දානවා. මම මේක 2 කියලා දාලා මෙහෙම දානවා. මේක සේව් වුණා. බලන්න. පළවෙනි data එක නැතුව ගිහිල්ලා මේ එකයි මේකේ තියෙන්නේ. දැන් 1 කියන එක තිබුණා දැන් නැහැ දැන් තියෙන්නේ 2 කියන එක විතරයි. එතකොට එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. වැඩේ හරි නමුත් අපේ database එකේ අපිට ඉතුරු වෙන්නේ එක record එකක් විතරයි. එහෙනම් අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. ඒක කරගන්න නම් මම ආයෙ පාරක් මේ පළවෙනි එක දෙන්න. ඔය ඒක විතරයි තියෙන්නේ. එහෙනම් අපිට මේ programming code එක වෙනස් කරනවා. දැන් මම මේ approach කරන්නේ පහසුවෙන් අපිට කරගන්න පුළුවන් ක්‍රමයකට. එකපාරම මුළු code එකම ලිව්වොත් එහෙම ඔයගලන්ට programming ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ විදිහට step by step කරන්න මුලදී ඊට පස්සේ ඔයගොල්ලෝ සෑහෙන programming ඉගෙන ගත්තට පස්සේ ඔයගලන්ට එකපාරම coding එක ලියන්න පුළුවන්. පොඩි task එක කරන්න. ඊට පස්සේ ක්‍රමයෙන් program එක දියුණු කරන්න පුළුවන්. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා මේ empty array එක තියෙන හින්දා තමයි මේක වෙන්නේ. හැමතිස්සෙම empty එකක් අරගෙන මේක දානවා. අපිට මෙතනට ගන්න පුළුවන් නම් කලින් තිබ්බ එක ඒකට මේක push වෙනවා. එහෙනම් අපිට තව command එකක් ලියන්න වෙනවා. මොකටද? මේ save කරපු data වගේම මේ ටික ගන්න, load කරන්න, read කරන්න. මම එහෙනම් මේකට දානවා guest level load කරන්න. බලන්න simple අකුරෙන් පටන් ගන්නවා. දෙවෙනි එක වචනේ දෙවෙනි capital වලින් පටන් ගන්නවා. එතකොට අර camel case කියන type එකට තමයි මේක දාලා තියෙන්නේ. ඕන විදිහකට දාන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකෙදිත් arrow function එක ওই විදිහට අපි ලියනවා. හරි ලේසි මේ විදිහට තමයි ලියන්න ඕන. ඊට පස්සේ තමයි මේක වෙන් කරගන්න ඕන. ওই විදිහට වෙන් කරගත්තා. දැන් අපිට
මේකේ මොනවද තියෙන්නේ? අපිට ඇත්තටම මේ ලෝඩ් කරද්දී කිසිම පැරාමීටරයක් ගන්න ඕනේ නැහැ. අපේ කලින් උදාහරණේ බැලුවොත් එහෙම ලෝඩ් කරද්දී අපිට නෑ මේ කෙලින්ම ෆයිල් එක කියවලා මෙන්න මේ ටික තමයි කරන්නේ. බෆර් එකට රීඩ් කරනවා, ඒක ටූ ස්ට්‍රින්ග් කරනවා, ඊට පස්සේ පාස් කරලා ගන්නවා. ওই ටික තමයි තියෙන්නේ. මේකෙදි තමයි ඕන උනේ මොන හරි රයිට් කරද්දී. එහෙනම් ඒ විදිහටම අපි මේක කරන්නේ. අපි දැන් මේක දන්නවා හොඳට. මේකින්ද අපි data buffer කියලාම දෙනවා. buffer එක ගන්න ඉස්සෙල්ලාම එන්නේ ෆයිල් සිස්ටම් එකේ රීඩ් කරනවා. අපිට ෆයිල් එකේ නම ප්‍රශ්නයක් නැහැ. අපි මේ නම දෙන්නේ. ඒ වේරියබල් එක වෙනස් වෙන්න උනහම අපිට වෙන ෆයිල් එකකට මේක data එක ගන්නත් පුළුවන්. data json කියන එක. data buffer එක to string කරනවා. මේක අපි කලින් කරපු ටික. ඊට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ? data කියන එක ගන්නවා. පාස් කරලා අපි data json එක දෙනවා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් return කරන්න පුළුවන්. return data. ඔය විදිහට අපිට මේක දෙන්න පුළුවන්. දැන් බලමු මෙන්න මේ ෆන්ක්ෂන් එක අතන්ට කෝල් කරලා මේක හරියයිද කියලා. එහෙනම් empty මේක වෙනුවට අපි දෙනවා මොකද්ද? load guest කියන මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා. එතකොට මේකේ තියෙන ඒවා තුලත් වෙනවා. මම ඔටෝ සේව් වෙන්න දාලා තියෙන්නේ. දැන් අපි නැවතත් මේ කමාන්ඩ් එක දෙනවා. දැන් දෙවෙනි එක දෙනවා. දැන් මේකේ අපේ එක විතරයි තියෙන්නේ. එහෙනම් අපි දෙවෙනි එක දෙනවා. 2 කියන එක මෙතන දෙනවා. දැන් මෙතනදී error එකක් ඇවිල්ලා තිනවා. බලමු මොකද්ද මේ error එක ඇවිල්ලා තියෙන්නේ කියලා. මේකේ තියෙනවා data එක බලමු. දැන් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. EB guest එක 49 23. 49 වෙනි පේලිය තමයි තියෙන්නේ. අපි බලමු මොකද්ද අපිට වැරදුනේ කියලා. ඕ මෙන්න මෙතන මට වැරදිලා තියෙනවා. to json කියලා තමයි දාලා තියෙන්නේ. to string කියලා එනවා. දැන් මේ මම මේක edit කරන්නේ නැහැ. ඒකට ඕගලන්ටත් ඔහොම වරදින්න පුළුවන්. දැන් මේක වෙනස් කරා. මෙන්න මෙතන to string කියන එක තමයි තියෙන්නේ. මම ඒක ඩිබග් කරේ බලන්න මෙන්න මේ 49 වෙනි පේලිය තමයි වැරද්ද තියෙන්නේ. මෙන්න මෙතන තමයි වැරද්ද තියෙන්නේ. ඒකින්ද මෙතන හෝ මේ උඩ පේලියේ මෙන්න මේ හරිය තමයි වැරද්ද තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට උඩ පේලිය වෙන්න පුළුවන් වැරද්ද. ඒතකොට මේ පේලිය රන් වෙන්නේ නැති ඉඳ මෙතන තමයි යාට error එක පෙන්නන්නේ. 49 මේ තියෙන්නේ 49 කියලා මෙතන. ඒතකොට 48 තමයි වැරද්ද තිබුණේ. ඔන්න ඔය විදිහට වරදවල් හොයන්නත් අපිට කරන්න වෙනවා. මොකද දැන් මේක එඩිට් කරා නම් ඕගොල්ලෝ සමහරකට කරලා ඔයගලන්ටත් ඒ වගේ වරදක් එන්න පුළුවන්. ඒ නිසා හරියටම ඒ දේ සටහන් කරන්න ඕන. data json එකත් ඕපන් කරමු. එක විතරයි තාම තියෙන්නේ.
දැන් මේ දෙක කියන එක මම දාන්න යන්නේ. බලන්න දැන් ඒක සේව් කියලා. බලන්න මේ පොඩි මිස්ටේක් එකකින් අපිට වරදක් ආවා. දැන් බලන්න මේ එක තියෙනවා. ඒ වගේම දෙක කියලාත් තියෙනවා. එහෙනම් දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක සෑහෙන දුරකට දැන් අපිට හරියි කියලා හිතනවා. එතකොට අපිට මේක තවත් කෙටි කරගන්න පුළුවන් මේ වගේ එකකදී වේරියබල් එකකට අරගෙන ආයෙ රිටර්න් කරන්න නැතුව අපිට පුළුවන් ඕන්න මෙන්න මේකම රිටර්න් කරලා දෙන්න. මේක කෙටි ක්‍රමයක්. ටේලි දෙකක් ලියන්න නැතුව. මෙතනදම රිටර්න් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේකම රිටර්න් වෙනවා. දැන් මේක ටිකක් කෙටි අරකට වඩා. එහෙනම් මේකත් වැඩ කරනවද කියලා බලන්න ඕන හැමදේම. දැන් කෙටි ක්‍රමයක් දැම්මත් වැඩ කරනවද කියලා බලන්න ඕන. එකපාරම මේක දැම්මම සමහර වෙලාවට ඔයගලන්ට හිතා ගන්න බෑ එහෙම කරේ කියලා. අර වේරියබල් එක දාන එකම තමයි මේ විදිහට කරේ. මම ඉතින් ඒක name 3 කියලා දානවා. එතකොට ඒක සේව් වෙනවද කියලා බලමු. ඒක සේව් වෙනවා. එහෙම කමාන්ඩ් එක ආවට මෙතනිමුත් බලන්න ඒක සේව් වෙලාද කියලා. එහෙනම් ওই විදිහට දැන් හරි. දැන් මේකේ එකම දෙයක් තියෙනවා අඩුවක් තියෙනවා. ඒක තමයි ID එක අපිට ඇවිල්ලා නැහැ. අපි බලමු එහෙම දේවල් කරන්නේ කොහොමද කියලා. දැනට මේ ප්‍රෝග්‍රෑම් එක හරි. හොඳට මතක තියාගන්න ප්‍රෝග්‍රෑම් එකක් එහෙම දැනට හරි ගියට සමහරලාට ප්‍රෝග්‍රෑම් එක තවත් එඩිට් කරගෙන ගියාම තව වෙනස්කම් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි කරන ගම ඉගෙන ගමු. දැන් මට ID එක දාගන්න ඕන. ID එක දාන්න කලින් මම දැන් මේ වගේ දෙයක් කරාට පස්සේ ආයෙ මේ ෆයිල් එක ඩිලීට් කරලා බලනවා. sorry ඒක නෙමෙයි මෙන්න මේ ෆයිල් එක ඩිලීට් කරලා ආයෙ බලනවා data අපිට ආයෙ හරි විදිහට යනවාද කියලා. මම ඒක ඩිලීට් කරනවා. එහෙනම් දැන් එහෙම ෆයිල් එකක් නැහැ. දැන් අලුතෙන් ෆයිල් එකක් මම ක්‍රියේට් කරලා මේක හදන්න ඕන. බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතනට එනකම් ඔයගලන්ට තේරෙන්නේ නැති. දැන් අපි අලුත් ෆයිල් එකක් ක්‍රියේට් කරලා හදන්න තමයි යන්නේ. හරි 1 එකට මම ගත්තා. දැන් මොනවත් නැහැ. මුල ඉඳලා ආයෙ පාරක් ටෙස්ට් කරනවා. දැන් කරපු වැඩේ හරියද කියලා. බලන්න ෆයිල් එක ඩිලීට් කරාට පස්සේ එරර් එකක් එනවා. අර විදිහට මේ එරර් එකක් එනවා. මේක දැන් කියවන් ගියාම මෙන්න මේකේ 47 තමයි මේ එරර් එක එන්නේ. ඒ වගේ මේ එරර් එකක් එනවා. එහෙම ෆයිල් එකක් නැහැ. ඕපන් කරන්න ෆයිල් එකක් නැහැ කියලා. අපි බලමු. 47 කියන්නේ මේක කියනවා මේ ෆයිල් එක ඕපන් කරන්න කියලා. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. read file sync එකේදී ෆයිල් එකක් අලුතෙන් ක්‍රියේට් කරන්නේ නැහැ. තියෙන ෆයිල් එක තමයි ඕපන් කරන්නේ. එහෙනම් එහෙම ෆයිල් එකක් නැහැ ඕපන් කරන්න. ඒක තමයි මේකට තියෙන ගැටලුව. ඉතින් මේ වගේ run time errors එන්න පුළුවන්. මේක run time error කියන්නේ syntax error ගන්න. syntax error ගන්න මෙතන මේ වෙලාවේ මොන හරි අකුරක් අඩු වුණා නම් මෙතන පෙන්නනවා අපිට run කරද්දී. දැන් මේක ප්‍රෝග්‍රෑම් එක දුවද්දි මේ ෆයිල් එක නැහැ. run වෙද්දි ෆයිල් එක නැහැ. එතකොට තමයි මේ error එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද මෙහෙම දෙයක් හැන්ඩල් කරන්නේ? බය වෙන්න දෙයක් නැහැ. අපි මේක කරන්න යනවා. මේ විදිහට තමයි හැමදේම කරන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් වලදී. හැමතිස්සෙම ෆයිල් එකකින් ෆයිල් එක රීඩ් කරනවා නම් ඒ වගේම නෙට්වර්ක් එකක් කරා වෙන ඩොකියුමන්ට් එකක් ගන්නවා නම් අපි හැමතිස්සෙම කරන ප්‍රැක්ටිස් එක තමයි try catch කියන බ්ලොක් එකක් ඇතුලේ තමයි දෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ දේවල් කරද්දී ගොඩක් වෙලාවට වැරදීමේ සම්භාවිතාව තියෙනවා. ඒ කියන්නේ මොන හරි රිසෝසස් නැපි රිසෝස් එකකට කනෙක්ට් කරද්දී ඒක සමාකරන්න නැති වෙන්න පුළුවන්. එතකොට එහෙම නැති වුණොත් එimhe යූසර්ට එකපාර ප්‍රෝග්‍රෑම් එක ස්ට්‍රක් වෙලා නවතින්න විදිහක් නැහැ. අපිට එරර් එකක් දීලා කියන්න පුළුවන්. ආයි පාරක් චෙක් කරන්න නැත්නම් ඉන්ටර්නෙට් බලලා චෙක් කරන්න කියලා එරර් එක අපිට දෙන්න පුළුවන්. එහෙම ගොඩක් නොකරන ප්‍රෝග්‍රෑම් වල එකපාරම වැඩ කරන් ඇද්දි රන් ටයිම් එරර්ස් ගිහිල්ලා Windows එකේ එරර්ස් එනවා. Windows වල වැඩ කරනවා නම් මම JavaScript පාඩමේදී මම හිතන්නේ මම මේක කරේ නමුත් මෙතනින් පස්සේ මේ වගේ දේවල්ට අපි මේක භාවිතා කරනවා. try කියලා කමාන්ඩ් එකක් තියෙනවා. මේක ඇතුලේ අපි try කරනවා මොන හරි බ්ලොක් එකක් මේ විදිහට. ඊට පස්සේ catch කියලා එකක් තියෙනවා. catch කියලා එකක් තියෙනවා.
කැච් එකේදී අපි දෙනවා මෙහෙම පැරාමීටර් එකක් ඇතුලේ කැච් කරන්න කියලා. මේකෙදි මෙහෙමයි වෙන්නේ. දැන් මොකක් හරි දෙයක් try කරනවා. try කරාම මේ error එකක් throw කරනවා. මේ error එකක් throw කරනවා. මේ error එකේ type එක අනුව අපිට catch කරගන්න පුළුවන්. අපි කියමුකෝ දැන් මීට වඩා සංකීර්ණ ප්‍රශ්නයකදී අපි කියමු ඉන්ටර්නෙට් නැති එක error එකක්. ඉන්ටර්නෙට් උත් තියෙනවා ඒ සර්වර් එක නැතුව ගියලා. එතකොට ඒ errors දෙකක්. එතකොට අපිට යූසර් කියන්න ඕන දැන් ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක බලන්න. නැත්නම් තව වෙලාවකින් try කරන්න. සර්වරේ offline වෙලා තියෙනවා. මොනවා හරි. එහෙම ස්පෙસિෆික්ලි error එක දෙන්න. නැත්නම් අපිට ජෙනරල් කියන්න පුළුවන් connectivity දැන් නැහැ කියලා. එහෙම දෙන්නත් පුළුවන්. ඉතින් ජෙනරල් එකක් දෙනවනම් මෙතන අපි e කියලා දෙනවා. error type එක මොකක්ද කියලා. ඔය විදිහට දෙනවා. මෙතනදී අපි කියනවා error එකක් ආවොත් මොකද කරන්න කියලා. ඉතින් මම මේ පේලි ඔක්කොම කට් කරනවා. කට් කරලා මෙතනට දානවා. ඉන්ඩෙන්ට් කරනවා. එතකොට මේක try කරන්න. මේකේ error එකක් ආවොත් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ෆයිල් එක නැහැ. එහෙනම් මොකද්ද අපි කරන්න තියෙන්නේ? අපි return කරනවා empty array එකක්. අර කලින් පටන් ගත්ත තැන empty array එකක් return කරනවා. empty array එකක් return කරාට පස්සේ මෙයා මෙතනට ගියාට පස්සේ ෆයිල් එක create කරන්න ඕනේ. empty array එකක් තියෙන්නේ. එතකොට අලුත් එකට යා දා ගන්නවා. මේ විදිහට try catch block එක ඇතුලේ තමයි මේ වගේ දේවල් ලියන්න ඕන. අපි මින් ඉදිරියට ලියද්දි මම මේ විදිහට ලියන්නේ එකපාරම මේ try catch block එකක් ඇතුලේ ලියන්න අපිට ගොඩක් සමහර වෙලාවට ප්‍රෝග්‍රෑම් කරන් යද්දි තියෙනවා මේ වගේ දේවල් errors එන්න පුළුවන් කියලා. ඒ දේවල් try catch block ඇතුළෙම ලියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මම මේ ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. මේ ෆයිල් එක හැදිලත් නැහැ. දැන් බලමු ආයි පාරක් කොහොමද වෙන්නේ කියලා. මම මේක එන්ටර් කරනවා. බලන්න අලුතෙන් එකක් ක්‍රියේට් වෙලා මේක හැදිලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඕනනම් ආයි පාරක් මේක ඩිලීට් කරලා බලන්න. හරියටම වැඩද කියලා. මම මේක ඩිලීට් කරනවා. ඔන්න ෆයිල් එකක් නැහැ. කලින් තිබුණු තත්ත්වය ෆයිල් එක ක්‍රියේට් වෙනවා. එහෙනම් empty array එකක් ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ බලන්න ඕන අනිත් ඒවාත් වැඩ කරනවද කියලා. මම 1 2 3 තුනම දැම්මා. බාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා. එහෙනම් ඔය විදිහට දැන් අපිට ඒක සේව් වෙන එක පාර්ට් එකක් කරලා ඉවරයි. දැන් අපි බලන්න ඕන කොහොමද මේකට ID එක ලබා දෙන්නේ කියලා. ID කියන ෆීල්ඩ් එක ලබා දෙන්න ඕන. මෙතනදිත් අපිට මේක ෂෝට් හෑන්ඩ් කරන්න පුළුවන්. දැන් name, address, contact number, visit date කියන මේක තියෙනවනේ. අපිට මේක ෂෝට් හෑන්ඩ් කරපුවා මේ දෙකම මේ variable එකම මේ variable එකේ නමට සමාන නම් අපිට ES6 වලදී මේක මෙහෙම ඉග්නෝර් කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ අර කමාන්ඩ් එක තමයි. මෙහෙම ඒව ඔබ්ජෙක්ට්ස් දෙන්න බෑ. මේකේ තියෙනවා semi colon එකයි variable එක අනිත් part එක තියෙනවා. නමුත් මේක short hand කරලා තියෙනවා. දැන් අපි short hand කරලා තියෙන්නේ මේ push කියන එක short hand කරලා තියෙන්නේ. ඇත්තටම මේක තියෙනවා නම් මේක තියෙන්නේ මේ විදිහට. ඕක තමයි short hand කරලා තියෙන්නේ. දැන් බලමු මේකත් වැඩ කරනවද කියලා අපි ID එක දාන්න කලින්. මම එකේ ඉඳලම දෙන්නම්. දෙකක් විතරක් දෙන්නම් බලන්න. ගැටලුවක් නැහැ. ඒ විදිහට මේක සේව් වෙනවා. කලින් 1 කියන එක තිබිලා තිනවා 1 එකේ දෙකක් ඇවිල්ලා තිනවා. ওই විදිහට සේව් වෙලා තිනවා. අපි data.json කියන එක මකලා දානවා. මකලා දාලා නැවතත් දැන් බලනවා. දැන් හරි. දැන් අපි short hand කරලා තියෙන දැන් අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? මේකට ID එක පාස් කරන්න. අපි බලමු කොහොමද එහෙම කරන්න කියලා. මේකදී අපිට කරන්න පුළුවන් මේකේ last element එක අරගෙන last element එකට ඒකේ තියෙන index එක ඒකට element එකක් නැත්නම් අපි එක කියලා දානවා. ඊට පස්සේ ID එක last element එකකට වඩා එකක් වැඩිපුර දාන එක තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක කෙටි ක්‍රම වලින් කරන්නත් පුළුවන්. අපි සාමාන්‍ය ක්‍රමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට අපි ගොඩාක් වැඩි අවධානය යොමු කරන්නේ. අපි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න තමයි මේක කරන්නේ. ඒ නිසා ඔයගලන්ට හිතෙනවා එක එක ක්‍රම වලට කරන්න. දැන් මට හිතෙන ක්‍රමයකට මම මේක කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි
මේ ක්‍රමයට මම කරන්නේ මේක length එක ගන්නවා. length එක ගන්නවා මේ guest ලගේ කියන array එකේ. වෙන්න පුළුවන් දේ තමයි මේකට අවුරුවත් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් නේ. අපි ෆයිල් එක මකලා තිබ්බොත් length එක බිඳුවයි. length කියන command එක ගන්නවා. ඕනනම් අපිට පුළුවන් මේක console log කරලා බලන්න length එක කොහොමද වෙන්නේ කියලා. අපි මේක variable එකකට දානවා let කියන එකට දානවා. මොකද මේක වෙනස් වෙන්න පුළුවන්. constant tag කියන එක වෙනස් කරන්න බෑ. මේක වෙනස් වෙනවා. id කියන එකම අපි දෙනවා. id කියන එක 1යි කියලා දෙනවා. we define කරනවා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් මේකේ length එක. length එක බිඳුවට වඩා වැඩි නම් ඒ කියන්නේ මොන හරි එලිමන්ට් තියෙනවා. එහෙම තියෙනවා නම් මොකද්ද වෙන්න ඕන? id එක කියලා කියන්නේ guest කියන array එකේ මේ length එක තියෙනවානේ. length එක කියලා කියන්නේ length එකට වඩා එකක් අඩු වෙන්න ඕන. අපි දන්නවා length එක නම් index එක 0. එහෙනම් එකක් අඩුවෙන් තමයි index එක ගන්නෙ. මෙයාගේ id කියන property එක ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඒකට එකක් එකතු කරනවා. මේක ටිකක් සංකීර්ණ වගේ වෙන්න පුළුවන්. නමුත් හිතලා බලන්න අපි length එක ගන්නවා. length එක 1යි කියලා ඉස්සෙල්ලා assume කරගන්නවා. එතකොට මෙහෙම නොවෙනවා නම් මොකක්ද වෙන්නේ? length එක 1 වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ id කියන එක දෙනවා. id කියනත් අර විදිහට id colon කියලා දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේ id කියන එකම තමයි id එකට අපි දෙන්නේ. දැන් අපි ඔය දෙල් ලොජික් එක හදලා තිනවා. මේවා වර්ධින්න පුළුවන් පැහැදිලිවම. ඒ නිසා මේක චෙක් කරලා බලන්න ඕන. මම කරලා තියෙන්නේ දැන් length එක බිඳුව වුණා නම් ඒ කියන්නේ අර guest කියන array එක empty වුණා නම් මේ ටික call වෙන්නේ නැහැ. එහෙනම් id කියන එක 1 කියලා පටන් ගන්නවා. එකක් එකතු වෙලා තියෙනවා. එතකොට length එක 1යි. එහෙනම් 0 index එක ගන්නවා. එයාගේ id එක 1 කියලා මෙන්න මෙතනින් ගන්නවා. මේක පේලි දෙකකට ලියන්න තුන එකක් තමයි මේක තනි පේලි ලිව්වේ. ඒකට එකක් එකතු කරනවා. බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා. සරල දෙයක් තියෙනවා. සංකීර්ණ විදිහට අපි මේක කරලා නැහැ. දැන් අපි බලමු මේක හරියයිද කියලා. දැන් කොහොම තිබුණාට ඔක හරියන්නත් පුළුවන්, වැරදින්නත් පුළුවන්. බලමු. 1 කියලා වැටලා තියෙනවා. බලමු id එක 1යි. ඕ id එක එකම කියලා තමයි වැටලා තියෙන්නේ. එහෙනම් මෙතන මේ ගැටලුවක් තියෙනවා. id එක 1යි කියලා තියෙනවා මෙතනදී. මෙතෙන්දිත් id එක 1යි කියලා තියෙනවා. මෙතෙන්දිත් id එක 1යි කියලා තියෙනවා. එහෙනම් මෙතන ගැටලුවක් තියෙනවා. බලමු මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ දෙයක් වුණාට පස්සේ අපිට මේක කමෙන්ට් කරලා මේකත් දැන්ට අපි දාන්නේ නැහැ. දැන් බලන්න මේ වගේ දෙයක් වුණාම මොකද වෙන්නේ? අපි ඉස්සෙල්ලාම බලනවා length එක මොකද්ද මේකේ calculate කරන්න. console log කියන එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ වගේ වෙලාවකදී. දැන් මේක කීයද වෙන්න ඕන බලමු අපි. මොකක් හරි එකක් දාන්න බලමු. ඔව්. එහෙනම් මෙන්න බලන්න මේ variable එක. undefined කියලා අවිලා තියෙන මේක. මේක undefined කියලා තියෙන. එහෙනම් මොකක් හරි මෙතන වරදක් වෙලා තියෙනවා.
මේ වේරියබල් එක හරියට ඇවිල්ලා නැහැ. ඔන්න දැන් අපි console log එකේ මේ වගේ දෙයක් හොයාගත්තා. මට ඕනම් පුළුවන් මේක edit කරලා හදන්න. මෙතන බලන්න මේ අකුර එහා මෙහා මාරුලා තියෙනවා. මගේ ස්පෙලිං මිස්ටේක් එකක් නේ. මේක මෙහෙම දැම්මා. ස්පෙලිං මිස්ටේක් එකක්. දැන් බලමු undefined කියලා ආවලා තියෙනවා කියන්නේ මේක එහෙම එකක් නැහැ. දැන් එනවා length එක 4යි කියලා. ඔන්න එහෙනම් දැන් අපි මේ රේඛ හැදුවා. හැදුවයි කියලා කිව්වට අපි බලන්න ඕන මේක run කරලාම. එහෙනම් මම මේක uncomment කරනවා. මගේ ස්පෙලිංස් ඒ ටික වැරදි. ඒ නිසා මම ওই විදිහට කරනවා. කරලා id කියන එකත් දානවා. ඔටෝ සේව් වෙන්න දාලා තියෙන මේ ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේ මේක මම මකලා දානවා. මේක දැන් ෆයිල් එක වැඩක් නැහැ. මොකද එහෙම තිබ්බොත් අපිට මේක හොයාගන්න වෙන්නේ නැහැ. දැන් නැවත වාරයක් මේක රන් කරලා බලනවා. 1 2 බලන්න දැන් මේක ඇවිල්ලාද කියලා. id එක 1යි id එක 2යි මෙතන තියෙනවා id එක 2 කියලා දෙවෙනි එකේ. ඊට පස්සේ id එක 3 කියලා තියෙනවා. එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එක දැන් හරි. එතකොට ඔය වගේ දේවල් අපිට වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හදාගන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙනම් දැනට මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ කොටස හරි. නමුත් අපිට මේක වෙනස් වෙන්න පුළුවන් රික්වයර්මන්ට් එක අනුව. දැනට මේක හරි. එහෙනම් අපි දැනට මේක මේ දේ කරන එක නවත්තලා අපි ඊතුරු කොටස් වලට යන්න යනවා. ඊතුරු ටික නම් අප්ඩේට් එකට නැතුව අනිත් ටික නම් සරලයි. අපිට සරල ටික කරමු. ඉස්සෙල්ලාම අපි බලමු එහෙනම් මේ කොහොමද ඔක්කොම ගෙස්ලා ටික ලිස්ට් කරන්න කියලා. මේක. අපි මේකේ ගෙස් ලිස්ට් කියලා දාලා මේකෙද අපිට කරන්න තියෙන්නේ මේක තමයි එතනින් සරල එක වෙන්නේ. constant එකකට ගන්නවා guest level constant එකට ගන්නවා මේක load කරනවා. load එකෙන් තමයි ගන්නෙ. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේකෙදි අපිට කරන්න පුළුවන් මේකෙදි array එකෙදි දැන් for loop එකක් කරන්න පුළුවන්. එහෙම කරන්න array එකක් තියෙනවා for each කියලා එකක්. මම හිතන්නේ මම මේක කරා. මේක apply වෙන තරක් තමයි මෙහෙම තියෙන්නේ. for each for each කියලා එකක් තියෙනවා. මේක array එකට සම්බන්ධ එකක් for each. මේ විදිහට මේක type කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි මේ function එක තියෙන්නේ. මේක ටිකක් සංකීර්ණ වෙනවා මේක ඇතුලේ ලියද්දී. මම කරන විදිහට ලියුවා මේක ලියසි. මේක ඇතුලේ අපි arrow function එක ලියන්න බලාපොරොත්තු වෙනවා. arrow function එක ලියන්නේ මේ විදිහට දැම්මා. මේ විදිහට දැම්මා. මෙහෙම දැම්මා. මෙහෙම කරා. ඔන්න ඔය විදිහට arrow function එක ලියනවා. ලියලා මේක මෙහෙම මේවා කරගත්තා. දැන් ওই විදිහට arrow function එක තියෙනවා. මේ arrow function එකේ එක එක එලිමන්ට් එකට අපිට මොකද්ද කරන්න ඕන? අපි කියමු එක එලිමන්ට් එකක් guest කියලා. ඕන නමක් දෙන්න පුළුවන්. guest කියන හැම එලිමන්ට් එකම මොහොම guest කියලා මේක ඇතුලේ පළවෙනි එලිමන්ට් එක ගන්නවා. ඒක guest කියලා variable එකට දාගෙන මේ function එක run වෙනවා. හැම එලිමන්ට් එකකටම මේ function එක run වෙනවා. එහෙනම් මේකෙදි අපිට කරන්න පුළුවන් මොකද්ද? console log එකක් දෙන්න පුළුවන්.
අපි ගෙස්ලාගේ කොන්සෝල් ලොග් එකක් දෙනවා. බලමු බලන්න මොකක් වෙයිද කියලා. මම මේක ක්‍රියා කරනවා. නෝඩ් එකේ app.js එකේ list කියන එක. බලන්න guest list එක කියලා මේ array එකම පෙන්눔 කරනවා. මම මේක ටිකක් ලොකු කරන්නම් මේ ස්ක්‍රීන් එක. ඊළටම ගන්නම්. එතකොට ඔයගලන්ට පේන්නේ මේ තියෙන guest list කියලා දෙනවා. මේ විදිහට මේ array එක පෙන්눔 කරනවා 1 by y. එතකොට අපිට මේ විදිහට පෙන්눔 කරනවා. එතකොට මේක දිහා බලලා අපිට මොකක්ද එයාගේ පළවෙනි එක්කෙනාගේ ID එකේ තියෙන මොකක්ද එයාගේ නම මොකක්ද එහෙම කියලා list එක බලා ගන්න පුළුවන්. මේක දැනට අපි මේ විදිහට කරනවා. බලමු අපිට මේක විතර සරලව කරගන්න පුළුවන් කොයි විදිහට ලස්සනට කරගන්න පුළුවන්ද කියලා. ඕනනම් පුළුවන් ඔයගලන්ට තනි පේජියට මේක print කරවන්න name එක සමානයි මෙහෙම ID එක සමානයි මෙහෙම කියලා එහෙම print කරගන්නත් පුළුවන්. මම මේ විදිහට දැනට දැම්මා. එහෙනම් අපි list එක දැන් print කරලා තියෙනවා. ඊළඟට අපි බලන්න read කරන එක. read කරද්දිත් අපිට ඉස්සෙල්ලා මොකද වෙන්නේ? ඔක්කොම ටික ගන්න වෙනවා. guestලා ඔක්කොම ටික ගන්න වෙනවා. guestලා ඔක්කොම ටික අරගෙන අපිට බලන්න වෙනවා ඒ අදාළ guest එක මොකක්ද කියලා. එතකොට මේකෙදි මෙහෙමයි. දැන් මේකෙදිත් array function එකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් return කරනවා මොකක් හරි හොයලා. අපි const එකක් විදිහට guest කෙනෙක් ගන්නවා. එහෙනම් මෙයා තමයි store වෙන guest එක කෙනා. guest වල මේක අපි කරනවා find කියන function එක. find කියන function එක කරනවා. ඔන්න ඔහොමද find කියන function එක තමයි තියෙන්නේ. අර විදිහම තමයි. ඊට පස්සේ මේක ඇතුලේ අපි ලියනවා අර විදිහටම array function arrow function එක. ওই විදිහට ලියන්න. ඔන්නම් මේක මෙහෙම අපිට කරගන්න පුළුවන්. guest කියලා element එකක් අරගන්නවා. අරගෙන අපිට ඒක මේකෙද අපිට කරන්න පුළුවන් return කරන්න පුළුවන් guest එක්කෙනාගේ ID එක equal නම් ID කියන එක්කෙනාට. ඒ කියන්නේ මේ find කරනවා හැම guest එකටම මේක run කරනවා. run කරලා මේකේ return කරන්නේ අනිවාර්යෙන් ID එක මේ guest කියන ID එක මේ ID එකට සමාන එක්කෙනාගේ විතරයි. එහෙනම් අපි මේක දැන් අපේ console log එක තියෙනවා console log එකේ දාමු. මේ guest කියන එක කියලා දාමු. දැන් අපි බලමු මේක run කරන්න. මම screen එක clear කරනවා. sorry. screen එක clear කරලා node app.js කියලා දීලා read කියලා දෙනවා. ID එක අපි ගිමු 2යි කියලා. මෙතනදී දැන් පොඩි ගැටලුවක් වෙනවා මේ අපිට ඔබ්ජෙක්ට් එකම තමයි print වෙන්නේ.
අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. බලමු හැගේ නේම් එක print කරන්න පුළුවන්ද කියලා. ඔව් අපිට එතකොට මෙතනදී ඔබ්ජෙක්ට් එක පිටින් තමයි එන්නේ. එතකොට අපිට ඔබ්ජෙක්ට් එක මෙහෙම මේක ඇතුලේ දෙන්න බෑ. චෝක් එක ඇතුලේ. අපිට මේක නිකන් දෙන්න පුළුවන්. මේ විදිහට. නිකන් ඔබ්ජෙක්ට් එක print කරන්න පුළුවන්. චෝක් එක ඇතුලේ තමයි ඔබ්ජෙක්ට් එක අපිට හරියට කරගන්න බැරුව ගිහින්. ඉතින් අපිට ඕනනම් පුළුවන් දැන් එතකොට ඕගොල්ලන් දැනගත්ත චෝක් එක ඇතුළේ දෙයක් කරන්න බෑ කියලා. මේකේ බ්ලූ කියලා තිබුණේ නේද? මේ විදිහට අපි දෙනවා බලමු බලන්න. එතකොට guest id 2 කෙනාගේ විස්තර ටික ওই විදිහට අපිට දෙන්න පුළුවන්. එහෙනම් හරි ওই විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් අපිට හරි කියලා මේක හිතෙනවා බලමු අපිට මේක තව මොන හරි වෙනස්කම් කරන්න පුළුවන්ද කියලා. මම වැරදිලා මේක දෙනවා 14 වගේ. බලන්න මේ වගේ එකදී දැන් ප්‍රෝග්‍රෑම් එකේ දැන් අපි හැන්ඩල් කරලා නැහැ. ඒ කියන්නේ id එක 14 වුණාම 14 guest කෙනෙක් නම් undefined කියලා. මේක එච්චර හරි නෑ. user මේ වගේක් පෙන්වුම් කරන එක. එහෙනම් අපි මේක හැන්ඩල් කරන්න ඕන. මේක error එකක් නන් නෙමෙයි. මේක undefined කියලා එනවා. එහෙම ඉතින් හරි නෑ පෙන්නන එක. මේකට අපි කරනවා if guest කෙනෙක් ඉන්නවනම්. ඒ කියන්නේ guest කියන එක undefined නෙමෙයි නම් අපිට කරන්න පුළුවන් මේ ටික දාන්න පුළුවන්. මේ ටික දානවා. එහෙම නැත්තම් අපිට නිකන් තියන්න පුළුවන්. නැත්තම් අපිට මේ friendly message එකක් දෙන්න පුළුවන්. ඉතින් මෙතන blue එක inverse කරමු. මේ විදිහට අපිට දෙන්න පුළුවන්. දැන් බලමු මේ කමාන්ඩ් එකම දීලා බලන්න no record found කියලා වැටෙනවා. ඉතින් අර ඉස්සෙල්ලා undefined කියලා වැටෙනවට වඩා මේක හොඳයි. අපි මේ විදිහට දුන්නොත් guest එක එනවා. අපි වැරදි එකක් දුන්නොත් එහෙම එකක් නෑ කියලා වැටෙනවා. හරි. දැන් අපි list එකයි read එකයි කරලා තියෙනවා. delete සහ update කරලා තියෙන්නේ. අපි ඊළඟට කරමු delete කියන එක. delete කියන එකත් ওই විදිහම තමයි. delete කියන එකත් ওই විදිහටම තෝරලා delete කරන්න තියෙන්නේ. ඉතින් අපිට මේ විදිහට මේක මේ මම මේක මේ තනි පේලිකට ගන්න අරගත්තාම ඔයගලන්ට තියෙනවද මේ return එකක් දුන්නාම අපිට මේ curly braces ඕනෙත් නැහැ. return කියන keyword එක ඕනෙත් නැහැ. ඔය විදිහ දෙන්නත් පුළුවන්. short hand කරන්න පුළුවන්. බලමු මේකත් වැඩ කරනවද කියලා. 14 දුන්නාම නෑ හරි. 2 දුන්නාම එනවා. එහෙනම් මේක මම short hand කරා. short hand කරා කියන්නේ මේකෙන් return එකක් තමයි දෙන්නේ. return එකක් දුන්නාම අපි දන්නවා arrow functions වලදී අපිට curly braces ඕනෙත් නෑ. return කියන keyword එක ඕනෙත් නෑ. එහෙනම් මේක short hand කරලා තියෙන්නේ. අපි කලින් හරි විදිහට දිගට ලිව්වා. දැන් short hand කරලා තියෙනවා.
දැන් අපි ඩිලීට් කරන එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඩිලීට් කරන එකේදී බලමු කොහොමද කරන්න කියලා. අර විදියම තමයි. guest කියලා අරගන්නවා. මේක ලෝඩ් කරගන්නවා අරගොල්ලන්ගෙන්. අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙමයි. මේ guest ලගේ අර විදියටම මේ guest තියෙන ටික ඔක්කොම අරගෙන අර එලිමන්ට් එක විතරක් මේක අයින් කරනවා. අයින් කරලා ඉතුරු ටික ආයි පාරක් ඉතුරු ටික සේව් කරනවා. එහෙම නැත්නම් අපි කියන එහෙම නැහැ කියලා. බලමු කරන්නේ කොහොමද කියලා. ඔක්කොම කට්ටිය ගත්තා. ගත්තට පස්සේ අපි දැන් අලුත් guest list එකක් හදන්න යනවා. අලුත් ගෙස්ලා. ඒ කියන්නේ දැන් අර මේ ID එකේ තියෙන එකන අයින් කරලා ඊළඟට අලුත් ගෙස්ලා. ඒ අර එක අපි ආයෙ සේව් කරන්න යනවා. ඒක තමයි අපි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. අපි ඇත්තටම ඩිලීට් කරද්දි මේ වගේ දේවල් කරන්න යන්නේ නැහැ. මේකෙදි අපි ඉගෙන ගන්න තමයි මේක කරන්නේ. එහෙනම් මේකෙදිත් අපි ෆන්ක්ෂන් එකක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ෆිල්ටර් කියලා. ෆිල්ටර් කියන ෆන්ක්ෂන් එක. ඒතර ෆන්ක්ෂන් කීපයක් ඉගෙන ගත්තා. find කියන එක ඉගෙන ගත්තා. find කියන එක ඉගෙන ගත්තා. for each කියන එක කරා. දැන් අපි ෆිල්ටර් කියන එක. ෆිල්ටර් එකේදී කරන්නේ මොන හරි අපි කන්ඩිෂන් එකක් දුන්නා මේක අයින් කරලා ඊටු ටික අපිට දෙනවා. ෆිල්ටර් කරනවා. මේකත් එන මේ විදිහට ලියනවා. මේක මේ අමාරු නෑ මේ විදිහට මේ ටග් ගාලා ලිව්වහම. ඊට පස්සේ මෙහෙම කරනවා මේක. එහෙනම් මේක ඇතුළේදී මේ එලිමන්ට් එකට මොන හරි නමක් දෙන්න පුළුවන් guest කියලා මම දෙනවා. ඒක ඕන නමක් දෙන්න පුළුවන්. මෙහෙම guest කෙනෙක් දීලා අපිට රිටර්න් කරගන්න පුළුවන්. රිටර්න් කරන්න පුළුවන් මොකද්ද? guest ගේ ID එක not equal වෙනවා නම් මේ ID එකට. ඒ කියන්නේ මේ දෙක සමාන වෙන්නේ නැති අයව ඔක්කොම රිටර්න් කරන්න. ඔය විදිහට කරනවා. කරලා දැන් සමහර ලාකට මේ මෙහෙම කෙනෙක් නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? දැන් මෙහෙම ඩිලීට් කරාට පස්සේ අලුත් එක සේව් කරන්න ඕන. අපි දීලා බලමුකෝ ඉස්සෙල්ලා මොකද වෙන්නේ කියලා. save guest වලට අපි දෙනවා. ඉතින් ඒ වෙලාවෙම අපි console log එකකුත් දෙන්න පුළුවන්. මේක ඩිලීට් කරයි කියලා මේ ID එක දෙන්නත් පුළුවන්. ඩිලීට් කියලා දීලා අපි ID එක දෙනවා 3 කියන කෙනාට. sorry. ID එක දෙනවා 3 කියන කෙනාට. 3 ඩිලීට් තුන්වෙනි item එක කෙනා ඩිලීට් වුණා කියලා බලමු. 1 2 තියෙනවා. තුන්වෙනි එක කෙනා ඩිලීට් වෙලා තියෙනවා. අපි ඩිලීට් කරනවා 1 කියන එක කෙනා. දැන් බලන්න 2 විතරයි තියෙන්නේ. ඉතින් මේ delete function එක ක්‍රියාත්මක වෙන හින්දා මම මෙයාව එකතු කරනවා. ඇත්තටම මෙහෙම දැන් එකතු කරද්දි මේ යාගේ IDs වෙනස් වෙනවා. බලන්න 2 කියන එක ID එක ඒ විදිහටම තියෙනවා. මේක 3 වෙනවා. මේ ID එක 4 වෙනවා. අන්තිමට එකතු කරගෙන යනවා. ප්‍රශ්නයක් නැහැ. අපි මේ name 1 කිව්වට මේක මේ අපි දාපු නමන්නේ මේක වෙන නමක් වෙන්න පුළුවන්. ওই විදිහට දැන් අපිට තියෙනවා. දැන්ට ඒ වැඩේ වෙනවා. ඉතින් අපි බලමු මේ අර විදිහට මේකේ වෙනස් දෙයක් දාන්න පුළුවන්. දාලා බලමු මොකද වෙන්නේ කියලා. මම 10 කියන එක ඩිලීට් කරනවා. ඉතින් එහෙම ID එකක් නැහැ. ඩිලීට් 10 කියලා වැටෙනවා.
ඇත්තටම කිව්වොත් මේකේ මොනවත් වෙනස් වෙලත් නැහැ. මෙහෙම වුණාම කන්ෆියුස් වෙනවා නේ. මෙහෙම එකක් කෙරෙන්නේ නැහැ. නමුත් ඒක වැටෙනවා. එහෙනම් අපේ ප්‍රෝග්‍රෑම් එකේ වරදක් තියෙනවා. අපි ඒක හදමු. ඒකත් අපි අර විදිහට තමයි කරන්නේ. if කියලා කමාන්ඩ් එක දානවා. මේ ගෙස්ලාගේ තියෙන එකේ length එක. length එක විශාල නම් හරිද? new ගෙස්ලාගේ length එකට වඩා ඒ කියන්නේ කලින් එක විශාලයි. එහෙමනම් අනිවාර්යෙන් මේක හරි නේද? එහෙනම් හරි. ඒ කියන්නේ මේක වැඩියෙන් තිබුණා මේක දැන් අඩුවෙන් තියෙනවා. මොකද ෆිල්ටර් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මොකද්ද වෙන්නේ? අපි ආයි බොරුවට මේ ෆයිල් එක රීඩ් කරවන්න ඕනේ නැහැ. බ්‍රයිට් කරන්න ඕනේ නැහැ. අපි console log එකක් දෙනවා. අපි මේකේ දුන්නා වගේම blue නැතුව මෙතන red කියලා දෙනවා. දැන් අපි මේ කමාන්ඩ් කරන් කරොත් no record found කියලා වැටෙනවා. බලමු මොකක්වත් වෙලා නැහැ. ඊට පස්සේ අපි ID එක 4 කියන එක කියලා delete කරලා බලමු. එයා delete වෙලා තියෙනවා. ID එක 3 කියන එක කියලා විතරයි ඉන්නේ. 4 කියන එක කියලා delete වෙලා තියෙනවා. එතකොට ඔන්න එහෙනම් අපි ඒකත් හැදුවා. දැන් එහෙනම් අපි අන්තිම එක තමයි අපිට හදන්න තියෙන්නේ. ඒ තමයි update කියන එක. අපි අප්ඩේට් කියන එකත් හදලා මේක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ටිකක් දීර්ඝයි. මේකෙදිත් අපි ඔක්කොම ටික ගන්නවා. ඔක්කොම ගෙස්ලා ටික ගන්නවා. දැන් අරගත්තට පස්සේ අපිට මේ දැන් ID එකක් තියෙනවා නම් ID එක අනිවාර්යෙන් දාලා තියෙනවනේ. එහෙනම් අපි ගෙස්ලාගේ ඉන්ඩෙක්ස් එක ගන්නවා මේ ID එක තියෙන එක්කෙනාගේ ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ එයා කීවෙනි යටද තියෙන යාගේ ඉන්ඩෙක්ස් එක ගන්නවා. මේකෙදි find index කරනවා. අර විදිහටම තමයි find index කරනවා. ඒ විදිහම තමයි. ඉතින් මෙතනදී අපි දෙනවා i arrow function එකක්. ඔය විදිහට අපිට ඕන නම් පුළුවන් මේක මේ තනි පේලියම දාන්න. දැන් මේකෙදිත් ඔයගලන්ට මේක මේ රිටර්න් එක අයින් කරලා මෙහෙම දාන්න පුළුවන්. දැන් මම ඒක කරේ නැහැ. ඒක දාන්න පුළුවන්. මේ වරහන දැම්ම මේ වරහනත් අයින් කරලා රිටර්න් කියන එක දාන්න පුළුවන්. ඉතින් මේකෙදි මම රිටර්න් කරන්න බලාපොරොත්තු වෙන ඉන්ඩෙක්ස් එක. ඒකින්ද මම තනි පේලියට දීලා මේක ඊට පස්සේ අයින් කරන්න යනවා. රිටර්න් කියන කීවර්ඩ් එක තියෙන්නේ. guest එක්කෙනාගේ ID එක සමාන වෙන්න ඕන මේ ID කියන එකට. ඉතින් මේක රිටර්න් එකක් වෙන හින්දා මට මේව දාන්න ඕනේ නැහැ. ওই විදිහට දෙන්න පුළුවන්. මේක ෂෝට් හෑන්ඩ් කරලාම තමයි දැම්මේ. ඊට පස්සේ අපි දැනට මේක මේ if loop එක දාමු. අපි console log එකක් දීලා බලමුකෝ. මේක හරියට වැඩ කරනවද කියලා. මම මේක කමෙන්ට් කරනවා දැනට.
node update කියලා දීලා මම ID එක දෙනවා ID එක විතරක් දුන්නාම ඇතිනේ දැනට ID එක කියලා දෙනවා බලන්න index එක මොකක් වේද කියලා එතකොට ID එක 1 ID එක 1 කියලා එක්කෙනෙක් ඉන්නවද මේකේ 3 තියෙනවා 2 තියෙනවා 2 සහ 3 විතරයි තියෙන්නේ එහෙනම් ID එකක් නැති කෙනෙක් දුන්නා නම් ID එකක් නැති කෙනෙක් දුන්නා ඍණ 1 කියලා එන්නේ ID එකක් නැති කෙනෙක් හිටියා නම් ඍණ කියලා තමයි එන්නේ අපිට මේක දැන් ID 2 කියලා තියෙනවා බලන්න ID 2 කියලා ආවමත් ඒක -1 කියලා එනවා බලමු අපි දීලා එහෙනම් මෙයා මේක අරගෙන නැහැ අපි බලමු මොකද්ද මෙයාට හේතුව කියලා ඔව් මෙතනදී එහෙම අරගෙන නැත්තේ අපි මේක මේ සර්ව සමානයි කියලා අරන් තියෙන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ කොටස ඩිලීට් වෙලාද ඒ ඩේටාබේස් එක කොටස ඩිලීට් වෙලා මගේ අතින් අපි ඩේටාබේස් එකයි හදමු අලුතෙන් අපි data records දෙකක් දාලා තිනවා දැන්ට ID එක 1 කියන එක තියෙනවා ID එක දෙකේදී තියෙන name 3 කියන එක දැන් අපි යන්නේ ID 2 කියන එක ගැන බලන්න යනවා ඔව් ID 2 කියන එක ගැන දැන් තියෙනවා හරි ඊට පස්සේ මම හිතන්නේ අර මගේ database එක මැකුණු හින්දානේ ID 1 කියන එක කෙනාගේ 0 කියලා එනවා හරිනේ 0 index එක තියෙන්නේ ID 4 කියන එක කෙනා දුන්නොත් ඍණ 1 කියලා එනවා එහෙනම් නැති එකක් දුන්නොත් එහෙම අනිවාර්යෙන් එන්නේ -1 කියන එක මේක තමයි මට පෙන්눔 කරන්න ඕනේ ඉතින් මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් database එකේ මොන හරි ගැටලුවක් තුනොත් ඒක මකලා ආයි පාරක් දාන්න එතකොට ඒක හරියනවා එහෙනම් අපි මේක දැන් දන්නවා අපිට මේක අවශ්‍ය නැහැ උන්නම් මම කමෙන්ට් කරලා තියන්න එහෙනම් if condition එක දානවා එහෙනම් minus මේ 1 කියලා කියන්නේ අපි මේ get in this index එක -1 වලට equal වෙන්නේ නැත්තම් ඒ කියන්නේ මොන හරි එකක් තියෙනවා තමයි මේක කරන්න යන්නේ නැත්නම් ඉතින් අප්ඩේට් කරන්න ඕනේ නැහැනේ අපි ගන්නවා දැන් අපි guest එක ගන්න ඕන මම කරන්න යන්නේ guest එක ගන්නවා ඉස්සෙල්ලාම guest කෙනෙක්ව ගන්නවා අර ගන්නවා එයාගේ index එක ගන්නවා guest කියන array එකේ index එක ගන්නවා guest index එක ගන්නවා එහෙනම් මේකෙදි නෑ get අපි කියමුකෝ දැන් අපි 1 කියලා දුන්නයි කියලා id එක නම් එයාගේ index එක 0 එතකොට 0 වෙන එක්කෙනාගේ ගන්නවා අරගෙන දැන් මෙයා edit කරන්න ඕන මෙයා edit කරලා අපිට ආයි දාන්න ඕන එහෙනම් බලමු කොහොමද එහෙම කරන්න පුළුවන් කියලා දැන් මේකෙන් තියෙන ප්‍රශ්නේ තමයි
අපිට මේ හැම මේවා ෆීල්ඩ් ඔප්ෂනල්. ඒ කියන්නේ මේ දැන් name කියන එක දැන් අපි කියමුකෝ empty string එකක් දෙන්න පුළුවන්. එතකොට empty string එකක් දුන්නොත් එහෙම ඒ කියන්නේ ඒක define කරලා නැහැ. define කරලා නැතුව ගියොත් එහෙම මොකද වෙන්නේ? අපි මේක අප්ඩේට් කරොත් එහෙම name address ඔක්කොම ටික empty කරනවා. එහෙම වෙන්න බෑ. දුන්නොත් විතර අප්ඩේට් කරන්න ඕන. අපිට මේකට අර if condition එක භාවිතා කරන්න පුළුවන් short hand එක. අපි දන්නවා මේ මොන හරි variable එකක් නොදුන්නොත් එහෙම එක undefined කියලා. අපි console log එකක් දීලා බලමු. ඔයගලන්ට තේරෙන්න මම මේක කරන්නේ. මම name කියන එක දෙන්න. මේක ඇතුලේ name කියන එක දෙන්න. id එක අපි කියමු එක කියලා දීලා. දැන් name කියන එක මම දීලා නැහැ. name කියන එක undefined. name කියන variable එකට aa කියලා දුන්නොත් එහෙම aa කියලා එනවා. එහෙනම් බලන්න මේකෙදි මේ variable එක දුන්නොත් ඒකට value එක එනවා. එහෙම නැත්නම් undefined කියලා එන්නේ. එහෙම තමයි එන්නේ. JavaScript වල variable එක දුන්නොත් variable එක එනවා. variable එක නැතුව දුන්නොත් එහෙම ඒක undefined වෙනවා. එහෙනම් මේක if condition එකකටත් අපිට දාන්න පුළුවන්. if name කියන එක තියෙනවා නම් ඒ කියන්නේ undefined නොවනවා නම් අපිට පුළුවන් console log එක දෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් no name කියලා දෙන්න. බලන්න දැන් මේක වැඩ කරනවද කියලා. අපි මෙහෙම දෙනවා. නමක් නැහැ කියලා වැටෙනවා. බලන්න දැන් ඒක හරි නේද? මේ කන්ඩිෂන් එකේදී undefined එක තමයි else කියන ඔපරේෂන් එකට තියෙන්නේ. ඉතින් මේකම අපිට කරන්න පුළුවන්. අපි දන්නවා දැන් මෙහෙම ලියන් ගියොත් මේකට මේක හරි මේකට මේක හරි ඕමදී if condition ගොඩාක් ලියන්න වෙනවා. මේ වෙලාවට අපිට short hand එක භාවිතා කරන්න පුළුවන්. මම මේක දැනට කමෙන්ට් කරලා මේක දිහා බලාගෙන short hand එක ලියනවා. short hand ternary operator එක ලියන්න බලාපොරොත්තු වෙනවා. මේක මම මගේ JavaScript එකේදී කරා. නමුත් ඒ වෙලාවේදී මේක ගොඩක් අපිට වැදගත්කමක් පෙන්වුන්නේ නැහැ. නමුත් දැන් අපි බලමු කොහොමද කරන්න කියලා. මම මොන හරි const කියන variable එකකට name කියලා n අකුරට මම දෙනවා. මේකට සමාන කරනවා. සමාන කරලා මම දෙනවා name කියන එක තියෙනවා නම් මේක තමයි මේ අර ternary operator. එහෙම තියෙනවා නම් name කියන value එකම ගන්න. එහෙම නැත්නම් මේකෙදි ගන්නවා no අර විදිහටම ගමනේ no name. ওই විදිහට ඔක දුන්නා. ඊට පස්සේ මට පුළුවන් console log එකක් දෙන්න. දැන් මේ ඉස්සරහා කරපු එකම තමයි මේ තනි පේලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඕනම් console log එකම දෙන්න. උතට සංකීර්ණයි. අපි මේ විදිහට මේක දෙනවා. මේ විදිහම දැන් වෙන්න ඕන. මම screen එක clear කරනවා. clear කරලා name කියන එක මේ විදිහට දෙනවා. බලන්න ඒක console log එකේ එහෙම print වෙනවා. මම name කියන එක නැතුව දෙනවා. මොකක්ද දෙන්නේ? no name කියලා වැටෙනවා. එහෙනම් අපි මෙන්න මේ විදිහට ලියන්නේ නැහැ. අපි ලියන්න බලාපොරොත්තු මේ විදිහට. නම් මම මේ console log එක අයින් කරනවා. මේකෙදි ඇත්තට වෙන්න ඕන දේ තමයි මේ guest ලගේ name කියන එක
constant නෙමෙයි. guest.name කියන එක දැන් එයා name කියලා එකක් දෙනවා නම් ඒ name කියන එක දෙන්න ඕන. එහෙම නැත්නම් මොකද්ද වෙන්න ඕන? මේ guest ගේ name කියන එකම තමයි දෙන්න ඕන. name කියන එකම තමයි දෙන්න ඕන. එතකොට ওই විදිහට තමයි ඔක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විදිහටම අනිත් values ටිකටත් අපිට ඕන වෙනවා. මම මේ copy කරගන්නවා. address ඊට පස්සේ contact number. ඉතින් ඔයගලන්ට මීට වඩා සරල ක්‍රමයක් හිතෙන්නත් පුළුවන්. මෙතනත් address කියලා එන්නවා. දැන් ඔය විදිහට මේක වෙනස් කරා. ඊට පස්සේ වෙනස් කරාට පස්සේ දැන් මේක මෙහෙමනම් අනිවාර්යයෙන් මේක හරියනවා. අපි මේ console log එකත් මේක ඇතුළට copy කරගමු. අපිට පුළුවන් record update කියලා දාලා ID එක දෙන්න. දීලා අපිට පුළුවන් මොකද්ද කරන්න? මේක save කරන්න. yes කියන array එක save කරන්න. එතකොට guest කියන array එක මේ විදිහට save කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මේ අපි දීපු ID එක නැහැ. එහෙනම් අපිට මේ විදිහට මේක දාන්න පුළුවන්. දාලා අපිට කරන්න පුළුවන් red නෙමෙයි මේක yellow නේ අපි යන්නේ. yellow no record found කියලා. දැන් අපි මේ විදිහට මේක හැදුවා. අපි මේ විදිහට නැති එකක් දෙමු. no record found කියලා වැටුණා. දැන් අපි ID එක්කෙනාගේ පළවෙනි එක දැන් තැන්ට තියෙන්නේ name කියලා. අපි ඒක ඒ කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු. එතනට ගිහිල්ලා බලන්න ඒක එහෙම වුණා. ඉතින් අපිට පුළුවන් ඕනනම් එයාගේ address එකත් add 100 කරන්න බලමු. බලන්න මේ විදිහට වෙනස් වුණා. මේ විදිහට අපිට මම දෙවෙනි කෙනාගේ ID එක 2 කියලා තියෙනවානේ කෙනෙක්ගේ. ID එක 2 කියලා කෙනාගේ name එක address එක ඔය විදිහට කරන්න පුළුවන්. බලන්න 2 කියන කෙනාගේ ඔය විදිහට වෙනස් වුණා. අපි add එක කරා, update එක, delete එක, read එක, list එක. මේ ඔක්කොම ටික දැන් මේ විදිහට කරා. මේක ඉතාමත් හොඳට වැඩ කරනවා. ඔබ මේ පාඩමට කැමති නම්, ඔබ මේ වගේ පාඩම් නරඹන්න කැමති නම් මගේ channel එකට subscribe කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.